මාව ඇහෙනව නේද? ඇහෙනවා සර්. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් ආම්ල වර්ග. සල්ෆියුරික්, නයිට්‍රික්, ෆෝමික්, ඇසිටික් මේ වගේ ආම්ල. ඒකටත් පොදු නම අපි ආම්ල කියලා භාවිතා කරනවා. නල වලට කැකෑරුම් නල, පරීක්ෂණ නල වලට නල, ටේප් එක, කෝදුව, ඊට පස්සේ රූල, මීටර් කෝදුව මේවට අපි කියනවා මිනුම් උපකරණ කියලා. එනම් අම්ල විදිහටත් අපිට සල්ෆියුරික්, නයිට්‍රික්, සිට්‍රික්, ෆෝමික් මේ විදිහට ගන්න පුළුවන්. ඒවා තේරම අම්ල විදිහට ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි නාම සංකල්ප. ඊට පස්සේ නිර්වචන සංකල්පේ නිර්වචනයක් ලබා දෙනවා. ප්‍රභා සංශ්ලේෂණය, නියත උෂ්ණත්වය, නියත පීඩනය, මවුලය, මීටරය, ඔන්න ඔය වාගේ නිර්වචන දෙනවා. නිර්වචනයක් ලබා දෙන එක නිර්වචන සංකල්පය. විද්‍යාත්මක සංකල්පය පරීක්ෂණාත්මක ක්‍රමයක් මගින් ගොඩනගා ගන්න සංකල්ප. ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. මේක පරීක්ෂණාත්මක ක්‍රමයකින් ගොඩනගලා තියෙනවා. V සමානයි IR ඕම් නියමය. පරීක්ෂණාත්මකව මේක ගොඩනගලා තියෙනවා. F සමානයි MA පරීක්ෂණාත්මකව ගොඩනගලා තියෙනවා. එහෙනම් මෙන්න මේවට කියනවා විද්‍යාත්මක සංකල්ප කියලා. රොජර්ස්ට අනුව ගණිත සංකල්ප, නාම සංකල්ප, නිර්වචන සංකල්ප සහ විද්‍යාත්මක සංකල්ප කියලා සංකල්ප හතරක් තියෙනවා. සංකල්ප ඉගැන්වීමකදී එහි ස්වභාවය අනුව ශිෂ්‍යයාගේ බුද්ධි මට්ටම් අනුව වඩාත් සුදුසු ඉගැන්වීම් ප්‍රවේශයක් තෝරගන්න ඕන. මෙතනදී ඔන්න සම්බන්ධ වෙනවා ජින් පියාජේගේ බුද්ධි සංවර්ධන මට්ටම නැවත වරක්. උපතේ සිට අවුරුදු 2 දක්වා ඉන්ද්‍රිය චාලක අවධිය. 2-7 පූර්ව ක්‍රියාකාරී චින්තන අවධිය. 7-11 සංයුක්ත ක්‍රියාකාරී. 6 වසරෙන් 15 12-18 වියුක්ත ක්‍රියාකාරී අවධිය කියලා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සංයුක්තයි. එතකොට ඔය වැස්ස වාගේ දේවල් අපිට උදාහරණ විදිහට කියන්න පුළුවන්. එතකොට මෙතන අපි පියාජේට අනුව මේවා කටයුතු කරන්න ඕන. වියුක්ත සංකල්ප පංචේන්ද්‍රයන්ට නොපෙනෙන පිළිගන්න දේවල්. මොනවද වියුක්ත සංකල්පයක්? රික්තකය කියන ඒවා පංචේන්ද්‍රයන් වලට අහු වෙන්නේ නැහනේ. නමුත් අපි පිළිගන්න සංකල්පයක් රික්තකය. එතකොට බ්‍රූනට අනුව ඉගෙනුම් අත්දැකීම් අවධි 3ක් තියෙනවා. ක්‍රියාකාරී, ප්‍රතිමාරූපී සහ සංකේතාත්මක අවධිය. එතකොට ඔය ටිකත් මෙතෙන්ට අදාළ කරගන්න ඕන. ඊළඟ දවසේ අපි කරපු ටික ඊළඟට බලමු. විද්‍යාව ඉගැන්වීම සඳහා යොදාගත ක්‍රමද්වේද හා ක්‍රම ශිල්ප. මොනවද මේ විද්‍යාව උගන්වන්න අපිට ගන්න පුළුවන් ක්‍රම ශිල්ප? ගුරුවරයා මොකක් හරි විෂයක් ශිෂ්‍යයන්ට හොඳින් අවබෝධ කරවන්න නම් විවිධ උගන්වීම් ක්‍රම උපයෝගී කරන්න ඕන කියලා අපි දන්නවා. එතකොට උගන්වන විශේෂ ක්ෂේත්‍රය අනුව පන්ති කාමරයේ සිටින සිසුන් ගණන අනුව ඉගෙනුම් ආධාරකවල ප්‍රමාණවත් බව අනුව ගුරුවරයා සිසුන්ට ඉගැන්වීමට සුදුසු ක්‍රමයක් තීරණය කරගන්නවා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම මූලික විදිහට ප්‍රවේශ දෙකක් යටතේ අපි කරනවා. පළවෙනි එක ශිෂ්‍ය කේන්ද්‍රීය, දෙවෙනි එක ගුරු කේන්ද්‍රීය. අපි ඉස්සරලාම බලමු ගුරු කේන්ද්‍රීය ප්‍රවේශය. ගුරුවරයා ඍජු උපදෙස් ලබා දෙමින් ඉගෙනුම් ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිරත වෙනවා. මේකෙදි ගුරුවරයා තමයි ආධිපත්‍ය දරන්නේ. ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ඉගැන්වීම් කරුවේ ගුරුවරයායි ශිෂ්‍යයයි සමසමව. එහෙමත් නැත්නම් ශිෂ්‍යයාගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන විදිහට ප්‍රවේශයක් ගුරුවරයා ඇති කරනවා. මඟ පෙන්වන්නෙක් ලෙස ගුරුවරයා කටයුතු කරනවා. සුසාධ්‍යකරුවෙක් විදිහට ක්‍රියා කරනවා. එතකොට මේ ප්‍රවේශ දෙක අතර වෙනස්කම් ගොඩාක් අපිට අඳුන ගන්න පුළුවන්. ශිෂ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශයයි ගුරු කේන්ද්‍රීය ප්‍රවේශයයි. ශිෂ්‍ය කේන්ද්‍රීයක පොසිටිව් ලර්නින් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඇක්ටිව් එකක්. ඇක්ටිව් ලර්නින් එන්වයරන්මන්ට් එකක් තියෙනවා ශිෂ්‍ය කේන්ද්‍රීය. දරුවා ක්‍රියාකාරී ඉගෙනුම් ක්‍රමවේදයකට තියෙනවා. ගුරු කේන්ද්‍රීයකේ පැසිව් ලර්නින් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ශිෂ්‍ය කේන්ද්‍රීයකේදී ශිෂ්‍යයා ගවේෂණ සඳහා අවස්ථාව ලබා ගන්නවා. නමුත් අනිකේ ගුරු කේන්ද්‍රීයකේ ඒව නැහැ. ශිෂ්‍ය කේන්ද්‍රීයකේ තත්වර්ධ ක්‍රමයට ඉගෙනීමට අවස්ථාව ලැබෙනවා. වැරදීම තුලින් ඉගෙනීමට යට අවස්ථාව ලැබෙනවා.
අරකේ ගුරුවරයා නිවැරදි ක්‍රම කියා දෙන හින්දා තත් වරදක් අවශ්‍ය වෙන්නේ නැහැ. කාලය ගත වීම වැඩි ශිෂ්‍ය කේන්ද්‍රීයකේ. ගුරු කේන්ද්‍රීයකේ කාලය ගත වීම ඉතා අඩුයි. ශිෂ්‍ය කේන්ද්‍රීයකේ ශිෂ්‍යයාගේ වෙනත් හැකියා වර්ධනයට අවස්ථාව ලැබෙනවා. මෙතනදී වෙනස් හැකියා වර්ධනයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සිසුන්ට ලබාගත හැකි අත්දැකීම් වැඩි ගුරු කේන්ද්‍රයේ දරුවන්ට ලැබෙන අත්දැකීම් අඩුයි. අනිත් එක ඉඩකඩ ලැබෙනවා. පරීක්ෂණාත්මක පැවතුම් සඳහා ගුරු කේන්ද්‍රයේ දේශන ක්‍රමය, දේශන සාකච්ඡා ක්‍රමය තමයි යොදා ගන්න. ඒ හින්දා ඒකට ඉඩකඩ නැහැ. ශිෂ්‍යයා දැනුම සෙවීම සිදු කරනවා ශිෂ්‍ය කේන්ද්‍රයේ. ගුරුවරයා සතු දැනුම තමයි ගුරු කේන්ද්‍රයේ දෙන්නේ. දරුවන්ට දැනුම සෙවීම නිසා ගුරුවරයා මැදිහත් නොවුවහොත් වැරදි මාර්ග ඔස්සේ යන්න පුළුවන් ශිෂ්‍ය කේන්ද්‍රයේ. ගුරුවරයා නිවැරදි දේ කියලා දෙන හින්දා ගුරු කේන්ද්‍රයේ එහෙම අවධානමක්. බහුසන්නිවේදන රටාවක් තියෙනවා ශිෂ්‍ය කේන්ද්‍රයේ. ගුරු කේන්ද්‍රයේ ගුරුවරයා හා දරුවන් පමණක් කතා කරන හින්දා sannivedanaye ප්‍රබල නැහැ. ගුරුවරයා නිරීක්ෂණය පමණක් සිදු කරන නිසා ශ්‍රමදායකත්වය අඩුයි ශිෂ්‍ය කේන්ද්‍රයේ. ගුරුවරයාගේ ශ්‍රමදායකත්වයේ ගුරු කේන්ද්‍රයේ ඉතා වැඩි. සිසු දක්ෂතා හඳුනා ගැනීමට අවස්ථාව වැඩි ශිෂ්‍ය කේන්ද්‍රයේ ගුරු කේන්ද්‍රයේ අඩුයි. ගුරු සිසු සම්බන්ධතාවය ශිෂ්‍ය කේන්ද්‍රයේ අඩුයි. ගුරු කේන්ද්‍රයේ ගුරු සිසු සම්බන්ධතාවය වැඩි. ශිෂ්‍ය කේන්ද්‍රයේ වැඩි ධාරණයක් ලබනවා. ගුරු කේන්ද්‍රයේ ධාරණය අඩුයි. දරුවා ලබා ගන්න ධාරණය අඩුයි. ශිෂ්‍ය කේන්ද්‍රයේ ඉගෙනුම් ආධාරක වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි. ගුරු කේන්ද්‍රයේ එච්චර අවශ්‍ය නැහැ. දරුවෙක් යමක් කරන නිසා වෙනත් නිර්ණායකයට තේ ශිෂ්‍යයාට ලකුණු ලබා දීමේ හැකියාව තියෙනවා. නිවැරදි උපකරණ තේරීම, සාමූහිකව වැඩ කිරීම වගේ දේවල් ශිෂ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශය. නමුත් ගුරු කේන්ද්‍රයේ ඇගයීම් ප්‍රශ්නකරණය ලිඛිත හෝ වාචික මගින් කෙලින්ම සිද්ධ කරන්න පුළුවන්. ඔන්න ඔය වාගේ වෙනස්කම් ටිකක් ශිෂ්‍ය කේන්ද්‍රීය හා ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය තුල තියෙනවා. ඊට පස්සේ පන්ති කාමරයට ගැලපෙන ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමයක් අපිට යෝජනා කරන්න වුණොත් එහෙම මේකේ ක්‍රම කීපයක් තියෙනවා. think pair share method කියලා එකක් තියෙනවා. තනින්ම හිතලා යුගලක් ලෙස සාකච්ඡා කරලා මුළු කණ්ඩායමටම දැනුම බෙදා ගන්න ක්‍රමයක්. තනිවම සිතන්න ඕන. think තනියම හිතනවා. pair යුගල් වෙනවා. තව එක්කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සේ share මුළු පන්තියට දැනුම බෙදනවා. think share pair method එක. sorry think pair share method එක. මේක හොඳ ක්‍රමයක්. ඊට පස්සේ ඓතිහාසික ක්‍රමය. අතීත කතා ආශ්‍රයෙන් ආකිමිඩිස් නියමය, බෙන්සීන් අර වල කෙකුලේ ව්‍යුහය මතක ඇති ටීචර්ලාට අර මොකුද වගේක් නයිද කොහෙද වල්ගෙන් අල්ලගෙන යනකොට මේ මෙයාට මේක මතක් වුණා කියන එක බෙන්සීන් වලට ව්‍යුහය නිදාගෙන ඉන්නකොට හීනෙන් දැකලාද කොහෙද කියලා. අන්න ඒ වගේ අතීත කතා ආශ්‍රයෙන් ඓතිහාසික ක්‍රමයේ දරුවන්ට කියා දෙන්න පුළුවන්. අනිත් එක තමයි කතාන්දර ක්‍රමය. සත්‍ය එහෙම නැත්නම් ප්‍රබන්ධ කතාවක් පාඩමට ප්‍රවේශයක් විදිහට ලබා ගන්න පුළුවන්. අපේ ආතර් සී ක්ලාක් මැතිතුමාගේ 2010 2020 2040 2050 විදිහට පොත් තියෙනවා. ප්‍රබන්ධ පොත් තියෙනවා. විශ්වයේ මේ විදිහට වෙන්න පුළුවන් කියලා එතුමා ලියලා තියෙනවා. එතකොට ඒ වාගේ දේවල් යොදාගෙන කතන්දර ක්‍රමයට මේක කරන්න පුළුවන්. මේක සඳහා රූප එහෙම නැත්නම් චිත්‍ර ඇඳලා කතාව කියලා දෙන්න පුළුවන්. නැත්නම් වෙනම සූදානම් කරගත්ත රූප ක්‍රමානුකූලව යොදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආදර්ශන ක්‍රමය. විද්‍යාව තුළ ගොඩාක් දුරට භාවිතා කරන්න මේක. ගුරුවරයා මේ ක්‍රමය කරලා පෙන්වන්න ඕන. මේ හින්දා පරීක්ෂණයක උපකරණ භාවිතයේ හැසිරවීම පාඨාංක ලබා ගන්න ක්‍රමය, ආරක්ෂිතව මේවා අල්ලන හැටි, උපකරණයට උමක් හදන ක්‍රමය දරුවන්ට කියා දෙන්න පුළුවන්. බොහෝ විට ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීමේදී තමයි මේක කරන්නේ. දරුවන්ට ප්‍රථම වතාවට අත්දැකීමක් කරනකොට මේ ක්‍රමය සිදු කරනවා. මිලාදික උපකරණ භාවිතයේදී උපකරණ වල ආරක්ෂාව, අන්තරායක රසායනික භාවිතය,
උපකරණ සීමා සහිත වීම, දරුවා ඒ මොහොතේ ඉන්න වයස් කාණ්ඩය අනුව සමහර උපකරණ භාවිතය අමාරු වෙනවා. ඒ හින්දා ගුරුවරයා ආදර්ශනය කර පෙන්නන්නම වෙනවා. අයේ පන්තියේ දරුවන්ට අන්වීක්ෂය හදාගන්න කදාවත් දුන්නහම ඒක හදාගෙන යාලට බැලීමේ ශක්තිය නැහැ. එහෙනම් ගුරුවරයා හදලා ශිෂ්‍යයින්ට බලන්න විතරයි දෙන්නේ. ඒ වුණාට O level A level වලදී දරුවට ඒක රෝහියෝ පාත්‍රයක යටි අපි චර්මයේ ගලවන හැටි, ගලවලා කදානවට නංවන හැටි, කවර් ස්ලිප් එකෙන් වහන හැටි සහ ලෙන්ස් එකෙන් ආලෝකයේ සපයගෙන අන්වීක්ෂයේ වේදිකාවට තැන්පත් කරලා ඒක නිරීක්ෂණය කරන හැටි, උපනෙත අවනෙත කාච වලින් නිරීක්ෂණය කරන හැටි දරුවෝ තනියම කරගන්නවා. මේක තමයි ආදර්ශන ක්‍රමය. ගුරු ආදර්ශනයෙන් පස්සේ ගුරු අධීක්ෂණය යටතේ දරුවන්ට පරීක්ෂණ සිද්ධ කරන්න ඉඩ දෙන්න පුළුවන්. ඒ ලෙවල් වල මතක ඇති මයික්‍රෝමීටරයක් භාවිතා කරපු හැටි. මේකෙදී උපකරණ භාවිතයේ නිපුණත්වය ගුරුවරයාට ලැබෙන හින්දා දරුවන්ට ඒ නිපුණත්වය ලබා ගන්න ගුරු අධීක්ෂණය යටතේ අවස්ථාව අනිවාර්යයෙන්ම දෙන්න ඕන. හැබැයි මිලාදික උපකරණ හරියට පරිස්සම් වෙන්න ටීචර්ලා මේවා භාවිතා කරන්න දුන්නොත් සමහර වෙලාවට මුළු කලාපෙට මේකයි තියෙන්නේ. ඒක විනාශ වෙනවා. ගොඩාක් දුරට ඔය මගේ විෂයේ වර්ෂාපතන මානයේ මෙෂරින් සිලින්ඩර් එක අනිත් මෙෂරින් සිලින්ඩර් වාගෙන මේක අර චූටි ජල බිඳුවක් මයින්ඩ වුණත් හැකියාව තියෙන අර අග්ගිස්ස එහෙම නැත්නම් බේස් එක ළඟ උල් කරපු මෙෂරින් සිලින්ඩර් ඒක දුන්නු ගමන් බිම අතාරිනවා. මුළු කලාපෙටම සමහර විට ඉතුරු වෙලා තියෙන එකයි. ඒක නැතු වෙනවා. ඒ හින්දා හොඳට ගුරු අධීක්ෂණය තියාගන්න. ආදර්ශනයට පෙර ප්‍රායෝගික පරීක්ෂණයට කලින් කණ්ඩායම් කඩන්න නම් ඕනනම් කණ්ඩායම් කඩන්න සම්පත් ඇති බව තමන් දැනගන්න ඕන. අන්වීක්ෂ 5ක් තියෙනවා නම් කණ්ඩායම් 7ක් කඩපුවම අනිත් අය කරදර කරනවා. එහෙනම් සම්පත් ප්‍රමාණය පාඩමට දෙන සැලැස්ම පාඩම් සැලසුමක් හදන්න උපකරණ දරුවන්ට භාවිතා කරන්න දෙන සැලැස්ම මොකක්ද කියලා හිතේ හදාගන්න. එහෙම නැත්නම් ලියලා තියාගන්න. ගෙයුමක් සැලසුම් කරන්න. නිරීක්ෂණ මොනවද? කොච්චර කාලයක් මේක නිරීක්ෂණ ගන්න ගත වෙනවද? කොච්චර කාලයක් දරුවන්ට දෙනවද කියන ප්‍රශ්න ගැන ආදර්ශනයට කලින් ගුරුවරයා හිතන්න. විදුලි උපකරණයක් නම් ක්‍රියාත්මක කරන තත්ත්වයේ පවතිනවද? කලින් බලන්න බැටරි හොඳද? ෆියුස් ගිහිල්ලාද ඒවා බලන්න. සමහර උපකරණ හසුරවන හැටි මැනුවල් වලින් අපිට බලන්න වෙනවා. සමහර විට pH මීටරේ අපිට මතක නැති වෙන්න පුළුවන් බෆර් සොලියුෂන් එක හදාගන්න. ඒකින්ද මැනුවල් එකේ බලන්න කොහොමද ඒක කියලා තියෙන කියලා. මතකයේ අලුත් කරගෙන පාඩමට ආදර්ශනයට පෙර ගුරුවරයා යන. ආදර්ශනය සිදු කරන වෙලාවේ සැලසුම් ක්‍රියාත්මක වන මොහොත කාලයට අනුව පරීක්ෂණය ගුරුවරයා සිදු කරනවා. ඒකෙදි නිරීක්ෂණ සටහන් කරන්න දරුවන්ට උපදෙස් දෙන්න. මේ ආදර්ශන මේසේ සිදු කරන්න ඒකේ කිසිම දෙයක් ඒක උඩ තියාගන්න එපා මේ මොහොතේ. මොකද දරුවන්ට හරියට අරක සංජානනය වෙන්න ඉඩ දෙන්න. ආදර්ශනය සිදු කරන් පස්සේ ගුරුවරයා ආදර්ශනය කර පසු නිරීක්ෂණ දුර්වලතා ගැන සාකච්ඡාවක් දෙන්න. ආදර්ශනයෙන් පස්සේ කාලය තියෙනවා නම් ගුරු අධීක්ෂණය යටතේ දරුවන්ට කරලා දැනුම ලබා ගන්න ඉඩ දෙන්න. සැලසුම් කළ ආදර්ශනයට අදාළ ඇගයීමක් සිද්ධ කරන්න. මෙන්න මේක තමයි ආදර්ශනයට පෙර සහ ආදර්ශනය කරන අවස්ථාවේ සහ ආදර්ශනය කරන් පස්සේ ගුරුවරයාට කරන්න තියෙන කාර්යයන් ටික. විද්‍යා විෂයටත් පරීක්ෂණයක් ඇටවුමක් සකස් කරපුවම මේ විදිහටම අපිට කරන්න වෙනවා. විද්‍යාවේ අපි මොනවා හරි බර කිරලා මේ සංයෝගයක් දෙකක් එකතු කරන්න දීලා ඒකේ වර්ණය හඳුන ගන්න දුන්නොත් එහෙම මේක කිරා ගන්න සමහර විට තරාදිය බැටරි කෑලි තියෙනවද නැද්ද කියන එකවත් අපි දන්නේ නැහැ. අපි දරුවෝ ඉස්සරහා කරන්න ගියොත් අපි මේ විනාශ වෙනවා. ඒ හින්දා අපි කලින් දවසේ චුට්ටක් ලැබ් එකට ගිහිල්ලා මේක වැඩ කරනවද කියලා ප්ලග් එකට ගහලා බලන්න. හරි. අනාවරණ ප්‍රවේශය ක්‍රමය. විද්‍යාවේ වඩාත් වැදගත් වන්නේ අනාවරණ ක්‍රමය. අනාවරණ ආකාර දෙකයි. සුද්ධ අනාවරණ ක්‍රමය. විද්‍යාවේ දියුණු වෙලා තියෙන්නේ මෙන්න මේ සුද්ධ අනාවරණයේ හින්දා. දෙවෙනි ක්‍රමය මඟ පෙන්වන ලද අනාවරණය. මේවා පන්තිවල තමයි යොදා ගන්න. ඒක ශිෂ්‍ය කේන්ද්‍රීය බව වැඩි ඉගෙනුම ඉගෙනීම් ක්‍රමවේදයක් තමයි මෙන්න මේ මඟ පෙන්වන ලද අනාවරණ ක්‍රමය. ඊට පස්සේ පැවරුම් ක්‍රමයක් අපිට විද්‍යාව උගන්වන්න ගන්න පුළුවන්. ඊට අමතරව ව්‍යාපෘති ක්‍රමය.
මේ පැවරුම් ක්‍රමයයි ව්‍යාපෘති ක්‍රමයයි ශිෂ්‍ය කේන්ද්‍රීය බව වැඩි ව්‍යාපෘති ක්‍රමයේදී. පැවරුම් ක්‍රමය කියන්නේ කණ්ඩායම් වැඩක් දෙන එක පැවරුම්. ගුරුවරයා ලබා දෙන කාලයේදී ලබා දෙන මාතෘකාවට කරුණු හොයන්න මේකෙදී ඉඩ දෙනවා. පස්සේ යැගීම සිද්ධ කරනවා. ව්‍යාපෘති ක්‍රමය කියන්නේ දරුවා මාතෘකාව හොයාගෙන ඒ ඔස්සේ කරුණු දීර්ඝ කාලයක් තුළ හොයන එක කරලා ගුරුවරයාට වාර්තාවක් බාර දෙනවා. විද්‍යාවේ පැවරුම් ව්‍යාපෘති හොඳින් කරන්න පුළුවන්. බීජ පැලවීමට ඉඩ දීලා නිරීක්ෂණ ලබා ගන්න කිව්වම දරුවෝ ඒවා දවසින් දවස නිරීක්ෂණ ලියනවා. මේ විද්‍යාවේ ව්‍යාපෘති ක්‍රමය පැවරුම් ක්‍රමය හොඳින් අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අවසාන ක්‍රමය ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමය ෆීල්ඩ් විසිට්ස්. සැබෑ නිරීක්ෂණ ලබා ගන්න ක්ෂේත්‍ර අධ්‍යයන වලට දරුවෝ එක්කන් යන්න වෙනවා. කෙටි කාලෙකින් සම්බන්ධ වෙන ක්ෂේත්‍ර අධ්‍යයන තියෙනවා. බුද්ධාගම විෂයේදී වතාවත් බලන්න ඕනනම් එහා පැත්තේ වැටේ පන්සල තියෙනවා නම් පන්සලට එක්කන් යන්න පුළුවන් දරුවන්ට. 6-7 දරුවන් පාසල් පරිසරයට එක්කන් ගිහිල්ලා පාත්‍ර වින්‍යාස, නාරටි වින්‍යාස, ශාක මුල් කොහොමද හැදිලා තියෙන්නේ, කඳ කොහොමද හැදිලා තියෙන්නේ මේවා. එහෙම නැත්නම් ශාක සතු අනුවර්තන වියලි කාලයේට ශාක නොනැසී පවතින මේ ජීවේ නොනැසී පවතින අනුවර්තනය වෙලා තියෙන ක්‍රම උගන්වන්න අපිට එලිමහන් පන්ති කාමරයට එක්කන් යන්න පුළුවන්. එලිමහන් පරිසරයට එක්කන් යන්න පුළුවන්. මේවා කෙටි කාලීන ක්ෂේත්‍ර චාරිකාවලටයි. එතකොට ක්ෂේත්‍ර අධ්‍යයනයක් කාලය අනුව වර්ග කරන්න පුළුවන් කෙටි කාලීන සහ දිගු කාලීන කියලා. ක්ෂේත්‍ර අධ්‍යයනයේ අවස්ථා 3ක් තියෙනවා. මේක ක්ෂේත්‍ර අධ්‍යයනයට කලින් මොනවද කරන්න ඕන? ක්ෂේත්‍ර අධ්‍යයනය සිදු කරන අවස්ථාවේ සහ ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් පස්සේ මොනවද කරන්න ඕන කියලා අපි දැනගන්න ඕන. එහෙනම් ක්ෂේත්‍ර අධ්‍යයනයට පෙර අපි බලමු පාඩමට හා වයස් මට්ටමට අදාළව යන තැන තීරණය කරන්න ඕන. ශ්‍රේණිය හා පන්ති මට්ටමින් යන ක්ෂේත්‍ර අධ්‍යයන සඳහා මේක වැදගත්. අවසර ලබා ගන්න ඕන. සමාන්තර පන්ති භාර ගුරුවරුත් එක්ක කතා කරලා අංශ ප්‍රධානතුමා, විදුහල්පතිතුමා, එතකොට චාරිකාව යන ස්ථානයෙන් අවසර ගන්න අරගෙන පස්සේ කලාපෙට දාලා දෙමව්පියන්ගේ අවසරය දැනුවත් කරලා තමයි චාරිකාව යන්න වෙන්නේ. එතකොට අදාළ ස්ථානයට පෙර පුළුවන් නම් ගුරුවරයා ගිහිල්ලා බැලීමක් කරොත් එහෙම ඒක වඩාත් වැදගත්. ළඟා විය හැකි මට්ටමේ ස්ථානයක්ද, එතකොට තොරතුරු එකතු කරගෙන එන්න පුළුවන් ගිහිල්ලා ගුරුවරයාට. දින තීරණය කරන්න ඕන. කලාප කාර්යාලය දැනුවත් කරන්න ඕන. කුමන ඉගෙනුම් අත්දැකීමක් ලබා ගැනීමට දරුවන්ට ඉඩ දෙනවාද කියන එක ගුරුවරයා සැලසුම් කරන්න ඕන. සුදුසු කාර්ය පත්‍රිකාවක් හදන්න ඕන. මේ පත්‍රිකාව හැදුවම් පස්සේ කණ්ඩායම් කරන්නේ පාසලෙන්ද එහෙම නැත්නම් ගිහින් එතන බස්සලා ළමයි කණ්ඩායම් කරනවද තීරණය කරන්න ඕන. ඊට පස්සේ ක්ෂේත්‍ර අධ්‍යාපනයේ චාරිකාවට අධ්‍යයනයට යන්න පෙළ දරුවන්ට දල අවබෝධයක් ලබා දෙන්න ඕන. ඔබ මෙන්න මේවා එහෙන් ගිහිල්ලා කරගන්න ඕන කරන්න අවශ්‍ය වෙනවා කියන එක දරුවන් දැනුවත් කරන්න. එතකොට ක්ෂේත්‍ර අධ්‍යයනය සිදු කරන අවස්ථාවේ කාර්ය පත්‍රිකාවට අනුව කණ්ඩායම් නායකයින්ට බලය පවර්ලා ක්‍රියාකාරකම් වල දරුවන්ට යෙදෙන්න ඉඩ සලස්වන්න ඕන ගුරුවරයා. ගවේෂණයට දරුවන් නිදහස් කිරීමට පෙර පොදු උපදෙස් දෙන්න ඕන. පොදු පහසුකම් ඇති තන් ගැන දරුවන්ට කියන්න ඕන. කාලය ගැන කියන්න ඕන. නැවත එක් රැස් වෙන තැන් ගැන මතක් කරලා දෙන්න ඕන. දරුවෝ නිදහස් කරලා ගුරු අධීක්ෂණය කරලා කාර්ය පත්‍රිකාවට අනුව දරුවන් කටයුතු කරනවද කියලා තැන් වලට ගුරුවරයා ගිහින් බලන්න ඕන. නිරන්තර අධීක්ෂණය ගුරුවරයාගේ වගකීම. පොඩ්ඩ මිස් වුණොත් ඉවරයි. නිරීක්ෂණය අවසන් කරන් පස්සේ ක්ෂේත්‍ර අධ්‍යයනය අවසන් වෙනවා. ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් පස්සේ මේ ලබාගත් තොරතුරු සමාලෝචනය කරන්න ඕන. ගුරු සමාලෝචනය අනිවාර්යෙන් කරන්න ඕන නැත්නම් වැඩක් නැහැ. නිරීක්ෂණය තුලින් සංකල්ප දරුවෝ තුල තහවුරු කරන්න පැහැදිලි කිරීම මගින් මේක ගුරුවරයා කරන්න ඕන. අපේක්ෂිත අරමුණු ඊට උනාද බලන්න ඇගීමක් සිදු කරන්න ඕන. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් අපි අහන ප්‍රශ්න වලට උත්තර දීම එහෙම නැත්නම් වාර්තාවක් ලියලා අපිට දුන්නා මේක බලලා රයිට් දරුවගේ මේ මට්ටම ඉටු වෙලා තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. සිංහල භාෂාවේ චිත්‍රපටියක් බලන්න එක්කන් ගිහිල්ලා දරුවෝ ඒ චිත්‍රපටිය ගැන රසවින්දනයක් ලියලා අපි ඒක අගය කරනකොට ඒක බලනකොට අපි දන්නවා දරුවා රයිට් මේ
ඉගෙනුම් ඵලය ළඟා කරගෙන තියෙනවා. ඊළඟට අපි කතා කරනවා problem based method ගැටලු විසඳීමේ ක්‍රම. විද්‍යාව වඩා සුදුසු ඉගැන්වීම් ක්‍රමවේදයක් විදිහට මේක හඳුන්වලා දෙනවා. ගැටලු පාදක ක්‍රමය ගැටලුවක් පාදක කරගෙන ඉගැන්වීම සිද්ධ කරන්නේ. එතනයි මේකේ වෙනස තියෙන්නේ. ගැටලුවක් පාදක කරගෙන උගන්වනවා. කාන්තිය ගැටලුවක් ලෙස දරුවට මේ මගින් සංකල්ප ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් කොරෝනා වලින් ජීවිත බේරගෙන තියෙන එහෙම නැත්නම් කොරෝනා වලින් ජීවිතේ ආරක්ෂා කරන්න අපිට ගහන වැක්සීන් වලින් වැඩිම ප්‍රමාණයක් ජීවිත ආරක්ෂා කරලා තියෙන මොන වැක්සින් එකෙන්ද කියලා බලන්න අනාගතයේ අපිට පුළුවන් එක එක වැක්සින් එකෙන් පිළිබඳ දත්ත ඇතුළත් වගු ටිකක් දරුවන්ට දෙන්න. සයිනෝෆාර්ම් එකේ මෙහෙමයි, කොවිෂීල්ඩ් එකේ මෙහෙමයි, මේකේ මෙහෙමයි, මේකේ මෙහෙමයි කියලා ඒ දත්ත ටික දීලා දරුවන්ට කියනවා කොරෝනා මර්ධනයට සුදුසුම ලංකාවට යොදා ගන්න පුළුවන් ඉන්ජෙක්ෂන් වර්ගය තෝරගන්න. එතකොට දරුවෝ අර වගු අධ්‍යයනය කරලා අන්න හොයා ගන්නවා දත් ලබා දීලා තියෙන දත්ත වගු ආශ්‍රයෙන් ඔවුන්ටම මේකේ වැඩියෙන්ම ආරක්ෂාකාරී ක්‍රමය ප්‍රභාවය හොයන්න ඉඩ ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බල ශක්තිය ගැන කතා කරනකොට බල ශක්ති ප්‍රභාව ගැන දරුවන්ට උගන්වනවා. වසරේ ලබා ඇති දායකත්වය ගැන වගු ටික දීලා තොරතුරු ටික එකතු කරන්න දෙනවා. එතකොට උන්ට වැඩියෙන්ම භාවිතා වෙන ප්‍රභාවය මොකක්ද කියන එක මහ බැංකුව වාර්තාවට අනුව ඒ දෙන තොරතුරු වලට අනුව එයාලට හොයා ගන්න පුළුවන්. එතකොට මේ ඉගැන්වීමේදී දරුවා තනියම ඉගෙන ගන්න අවස්ථාවේදී ගැටලු පාදක ඉගෙනීම යොදා ගන්න පුළුවන්. මේක හරි වැදගත්. ඊට පස්සේ ක්ලිව් කාඩ් ක්‍රමය කියලා එකක් තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් කුඩා කොටස් වලට කුඩා කාඩ් පත්වල ලියලා දරුවන්ට දැනුම ලබා ගන්න ඉඩ සලස්වනවා. ප්‍රශ්නේ කුඩා කාඩ් පත්වල ක්ලිව් කාඩ් එක කියලා කියන්නේ. මේකෙදි දරුවා ගණනය ගැටලු විසඳීම මගින් ඉගෙනීම සිද්ධ කරනවා. මේකට අමතරව ජෙම් එකේ අපිට උගන්වපු ඉගෙනුම් ක්‍රමත් අපිට විද්‍යා ඉගැන්වීම සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒ ටිකත් එකම දවසේ තියෙන හින්දා ඒ ටිකත් බලා ගන්න. එතකොට විෂය මාලාව. මොකද්ද මේ විෂය මාලාවක් කියන්නේ? විද්‍යා විෂය මාලාවක් කියන්නේ විෂය නිර්දේශය වටා බැඳුණු විවිධාකාර සම්පත් ඉගෙනුම් ක්‍රියාවලියට වඩාත් හොඳින් කරන්න ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය විෂය නිර්දේශිත විෂය මාලාව තුළ ඇතුළත් දේවල් තමයි අපි මේකෙදි කතා කරන්නේ. හොඳින් මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කරන්න විෂය නිර්දේශයක අන්තර්ගත වෙලා තියෙන කරුණු ටිකට අපි කියනවා විෂය මාලාව කියලා. ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යාවේ විෂය සමගාමී ක්‍රියාකාරකම් ගැන. විෂය සමගාමී ක්‍රියාකාරකම් හරහා දරුවෝ මනෝචාලක හැකියාවන් වර්ධනය කරන්න පුළුවන්. විද්‍යා සංගම්, විද්‍යා දිනය, ප්‍රදර්ශන, නවනිපැයුම් හරහා මේක අපිට කරන්න පුළුවන්. විෂය සමගාමී ක්‍රියා කියලා කියන්නේ විෂය නිර්දේශය වටා හොඳට වර්ධනය කරගන්න පුළුවන් දේවල්. මේවා ප්‍රජානන, මනෝචාලක, ආවේදන කුසලතා වර්ධනය වෙනවා මේ විෂය සමගාමී ක්‍රියාවල. වැඩියෙන්ම වර්ධනය වෙන්නේ මනෝචාලක හැකියාව. එතකොට විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වල අරමුණු තමයි ප්‍රධාන කොටස් තුනක් යටතේ අරමුණු කතා කරන්න පුළුවන්. පුද්ගලික අරමුණු, පුද්ගලයාගේ සංවර්ධනයට අදාළ. සමාජීය අරමුණු, සමාජ සම්බන්ධතා ඉහළ නැංවීම ගැන. සදාචාර අරමුණු, ජාතිය ආගම් මත පදනම් කරන අන්තර්පුද්ගල සම්බන්ධතා ගැන. එතකොට මේකේ පුද්ගලික අරමුණු විදිහට විවේකයේ ඵලදායී ලෙස ගත කරන්න මේක යොදා ගන්න පුළුවන්. පෞරුෂ සංවර්ධනය සඳහා ස්වයං තීරණ ගැනීමේ හැකියාව ඉහළ නංවන්න මොකක් හරි ක්‍රියාකාරකමක් සංවිධානය කිරීමේ හැකියාව වර්ධනය කරන්න අපිට මේ පුද්ගලික අරමුණු යොදා ගන්න පුළුවන්. සමාජීය අරමුණු සමාජයේ සම්බන්ධතා ඉහළ නංවන්න සෞඛ්‍ය සම්පන්න වැඩසටහනකදී PHI මහත්තයා හම්බ වෙනවා.
කණ්ඩායමක් සමග කටයුතු කිරීමේ හැකියාව සංවර්ධනය කරන්න, වගකීම් සමාජීය වගකීම් අවබෝධ කර දෙන්න, මානවීය ගුණාංග වර්ධනය කරන්න අපිට සමාජීය අරමුණු යොදා ගන්න පුළුවන්. ඉස්කෝලේ සෞඛ්‍ය සම්පන්න වැඩසටහනකදී PHI මහත්තයා ගෙන්නලා අපිට ඒ ගැන ඩෙංගු මර්ධන වැඩසටහන කතා කරන්න පුළුවන්. සමාජීය අරමුණ. සදාචාර සම්පන්න අරමුණ. ජාති ආගම් මත පදනම් නොවුණු අන්තර්පුද්ගල සම්බන්ධතා ඇති කරන්න පුළුවන්. මේකෙදි තරු කඳවුර රැක දරුවෝ ටික පන්ති කාමරේ මේ ඉස්කෝලේ ගොනු කරගෙන විද්‍යාවේ තරු මොනවා හරි ඇස්ට්‍රොලොජි කණ්ඩායම තරු බලීම දුරේක්ෂයක් හරි මොකක් හරි හොයාගෙන ඇවිල්ලා තරු කඳවුරක් තියෙනවා. තරු ගැන කියලා දෙනවා. මේක ජාති කුල ආගම් වැඩක් නෑ. සදාචාර සම්පන්න අරමුණ. විෂයමාලා සඳහා සාධාරණයක් ඉටු වෙනවා මේකේ. එතකොට විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට උදාහරණ තමයි තරු කඳවුරු, විද්‍යා සංගම් මෙන්න මේවා. විද්‍යා සංගමයක් කියන්නේ විද්‍යා සංගමයක් කොහොමද ආරම්භන්නේ? නිර්මාණය කරනකොට ඒක හොඳින් සංවිධානය කරලා නිල වශයෙන් ආරම්භන්න ඕන. හොඳින් සංවිධානය කරගත් සංගමයකට ව්‍යවස්ථාවක් නිල මඩුල්ලක් සංගමයේ අරමුණු තියෙන. ව්‍යවස්ථාව නිර්මාණයේදී මෙන්න මේ ප්‍රශ්න ටික උපයෝගී කරගන්න පුළුවන්. විද්‍යා සංගමයේ අරමුණ මොකක්ද? විද්‍යා සංගමයේ නම මොකක්ද? සමාජිකත්වය ලබා දෙන්නේ කාටද? රැස්වීම පවත්වන්නේ කොහොමද? මාසිකවද? වාරයකට වරක්ද? අවුරුද්දකට සැරයක්ද කියන. මූල්‍ය ප්‍රතිපත්ති තියෙනවද? මුදල් එකතු කරනවද නැද්ද? සමාජිකත්වය කොහොමද අහෝසි කරන්නේ? නිලධාරී තේරන්නේ කොහොමද? නිල වර්ණය පවත්වන්නේ කොහොමද? විද්‍යා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක අපිට සලකලා බලන්න වෙනවා. එතකොට විද්‍යා සංගමය විසින් කරන විද්‍යා විවාද චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා, පරිසර දූෂණය සම්බන්ධ වාර්තා වැඩසටහන් වගේ දේවල් චිත්‍රපට මගින් කරන්න පුළුවන්. විද්‍යා දින සංවිධානය කරන්න පුළුවන්. මේ වගේ දේවල් විද්‍යා සංගමයෙන් කරන්න පුළුවන්. කාලීන තොරතුරු පිළිබඳ සාකච්ඡා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. කොරෝනා වෛරසය ගැන පාසල් ජීවිතයට මේක බලපෑමක් තිබේද නැද්ද කියනවා වගේ කාලීන තොරතුරු පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්. විද්‍යා ප්‍රදර්ශන කරන්න පුළුවන්. විද්‍යා සම්මන්ත්‍රණ කරන්න පුළුවන්. විද්‍යා බිත්ති පුවත්පත් සංග්‍රහ රචනය කරන්න පුළුවන්. එතකොට මේකෙදි වැදගත් දෙයක් තමයි විද්‍යා ප්‍රදර්ශනය. අපි පොඩ්ඩක් බලමු විද්‍යා ප්‍රදර්ශනය කියන්නේ මොකක්ද කියලා. දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් වගේම සමාජයේ සියලුම දෙනා සහභාගී කරගත හැකි සමාජීය කුසලතා වර්ධනය වන වැඩසටහනක් විදියට විද්‍යා ප්‍රදර්ශනය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේක වාර්ෂිකව පවත්වන ව්‍යාපෘති ආකාරයේ වැඩසටහනක්. මේකෙදි වැදගත්ම කාරණේ සැලසුම් කරන. කොහෙද අපි මේක පවත්වන්නේ? කවදද පවත්වන්නේ? ඒ වගේ ඒවා හරිය වැදගත්. ඒතකොට සමහර විද්‍යා ප්‍රදර්ශන වල භාණ්ඩවලට විදුලිය ජල සැපයුම අවශ්‍ය වෙනවා. මේකින්ද මේක හොඳින්ම සංවිධානය කරන්න. සමහර ගියාපුවම ඉස්කෝලවල ප්‍රදර්ශන වල වතුර නැහැ කියලා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. භාණ්ඩ මේස උඩ තියලා තියෙනවා. එහෙම වෙන්න බෑ. හොඳට සැලසුම් කරනවා නම් ප්‍රදර්ශනයේට සංවිධානයේට සංවිධායක කමිටුවක් පත් කරගන්න ඕන. ඒ කමිටුව උප කමිටුව වලට බෙදලා ස්ථානයේ සෙවීම සඳහා එක කමිටුවක්, මුදල් කමිටුව, ආරාධනා කමිටුව මේ විදියට අපිට කමිටු බෙදලා එක එක කමිටුවට වැඩ බාර දෙන්න පුළුවන්. ඒතර විද්‍යා ප්‍රදර්ශනයේ පැවැත්වීමේදී ඇගීමක් සිදු කරන්න ඕන. එතනදී හොඳම ප්‍රදර්ශන කුටිය තේරීමට වැඩිය මම නම් දකින්නේ භාණ්ඩ ඉදිරිපත් කරන සියලු දෙනාට සහතිකයක් ලබා දීම ඉතා වටිනවා. 1 2 3 තෝරනවට වැඩිය භාණ්ඩ ඉදිරිපත් කරන අයට සහතිකයක් දීම වටිනවා. උප ප්‍රදර්ශන කුටි වලට ප්‍රදර්ශන බෙදන්න පුළුවන්. ජීව විද්‍යා කුටි, භෞතික විද්‍යා කුටි, කුෂි විද්‍යා කුටි ඒ විදිහට උප ප්‍රදර්ශන කුටි වලට බෙදන්න. ඊට අමතරව ප්‍රදර්ශනය යන අතරතුර ආරාධිත දේශන ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීම වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. එතකොට විද්‍යා ප්‍රදර්ශනයේ අරමුණු මොනවද? විද්‍යාත්මක දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීම හැකියාවක් ලබා දීම තමයි මේකේ ප්‍රධාන අරමුණ.
සිසුන් තමන්ගේ දක්ෂතා පෙන්වන්න සිසුන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා. සිසුන්නුයි සාමාන්‍ය මහ ජනතාවයි විද්‍යාත්මක දේ පිළිබඳ අවබෝධයක් මේ කණ්ඩායම් දෙකටම ලබා දෙන්න හැකියාව තියෙනවා. ප්‍රදර්ශන විද්‍යාව විෂය කෙරෙහි උනන්දුවක් ඇති වෙනවා. විද්‍යාවේ ක්‍රියාකාරකම් ප්‍රචලිත වෙනවා. මෙන්න මේවා තමයි විද්‍යා ප්‍රදර්ශනයේ ආරම්භය. ඊට පස්සේ විද්‍යා කෞතුකාගාර තියෙනවා. මේක විද්‍යා විෂයට අදාළ නිදර්ශක ආකෘති තැන්පත් කරලා තියෙන සියලු දෙනාට නරඹන්න පුළුවන් ස්ථානය. මේක ජෛව විද්‍යාවට අදාළ ස්වභාවික නිදර්ශක තියන්න පුළුවන් ශාකපත්‍ර. රසායනික විද්‍යාවට අදාළ පාෂාණ වර්ග, භෞතික විද්‍යාවට අදාළ සුවිශේෂී ආකෘති නිර්මාණ මේක ඇතුළත් කරන්න පුළුවන්. ප්‍රදර්ශනයක් පැවැත්වීම තුළින් විශිෂ්ට ගණයේ නිර්මාණ ද්‍රව්‍ය කීපයක් සපයගෙන විද්‍යා කෞතුකාගාරයක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. මේකට ඕනෑම කෙනෙකුට භාණ්ඩ ලබා දෙන්න පුළුවන්. ඒ භාණ්ඩ තෝරා ගැනීමට මණ්ඩලයක් ඉන්න ඕන. ඒ භාණ්ඩවල ඇති අධ්‍යාපනික වටිනාකම මත ඒ මණ්ඩලය හරහා ඒ භාණ්ඩ තෝරගන්න පුළුවන්. මේකදී ආකෘති භාණ්ඩ નિયમિત පරිදි ලේබල් කරලා තියෙන්න ඕන. නිදර්ශනයේ නම, ස්වභාවය, ලබාගත් ස්ථානයේ වර්ෂය, ලබා දුන්න අයගේ නම් අපිට මේක ඩිස්ප්ලේ කරන්න පුළුවන්. මේ කෞතුකාගාරයට අදාළව පාලක මණ්ඩලයක් පත් කරලා මේකට සිසුන් සහභාගී කරගන්න පුළුවන්, ගුරුවරු සහභාගී කරගන්න පුළුවන්, නියෝජ්‍ය දුහල්පතිවරයෙක් හරි විදුහල්පතිවරයෙක් හරි පත් කරගන්න පුළුවන්. ඒක නිදර්ශක බලා ගන්න, සංරක්ෂණය කරන්න මේ පාලක මණ්ඩලයට බාරයි. ප්ලාස්ටර්ස් ඔෆ් පැරිස් යොදාගෙන විද්‍යා කෞතුකාගාරයේ තියෙන කුඩා නිදර්ශක භාණ්ඩ ගිල්ලලා තියන්න පුළුවන්. මීට අමතරව වීදුරු ආවරණ වල දාන්න පුළුවන්. අවශ්‍ය නම් ගොඩාක් වටින පාෂාණ වර්ග තියෙනවා නම් CCTV වගේ කැමරා යොදලා මේකේ ආරක්ෂාව සපයන්න පුළුවන්. එතකොට විද්‍යා කෞතුකාගාරයයි වැදගත් වෙන්නේ. දුර්ලභ සත්ව ශාකවල නිදර්ශක සිසුන්ට නිරීක්ෂණය කරන්න ඉඩ දෙන්න පුළුවන්. සිසුන්ට නිදර්ශක එකතු කිරීමේ, ගබඩා කිරීමේ, ආරක්ෂා කිරීම නිසා ඒවා ආරක්ෂා කරන්න කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන්න දරුවෝ පෙළඹෙනවා. මේක වැදගත්. නිදර්ශක හා ද්‍රව්‍ය පොතෙන් නිරීක්ෂණය කිරීමට අමතරව සත්‍ය නිදර්ශන නිරීක්ෂණ මගින් නිරීක්ෂණ කුසලතා සංවර්ධනය වෙනවා. මෙන්න මේවා තමයි විද්‍යා කෞතුකාගාරයේ වැදගත්කම. විද්‍යා සම්මන්ත්‍රණ සහ විද්‍යා බිත්ති පුවත්පත් සංග්‍රහ මේකට අමතරව අපිට දරුවන්ට කියලා හදවන්න පුළුවන්. ක්‍රියාකාරී ඉගෙනුමට අවස්ථාවක් ලැබෙනවා. විද්‍යා විෂය සමගාමී ක්‍රියාකාරකම් වල වැදගත්කම් මම කියන්නේ. ක්‍රියාකාරී ඉගෙනුමකට අවස්ථාවක් ලැබෙනවා. සිසුන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඉහළ නැංවීමට ස්වයං තීරණ ගන්න දරුවන්ට අවස්ථාව ලබා දෙනවා. ඉගෙනුම ඉගෙනීම් ක්‍රමවේදයක් විදිහට යොදා ගන්න පුළුවන්. පර්යේෂණ හැකියාව ඉහළ දැමීමට ව්‍යාපෘති ආකාරයේ ඉගෙනුම අවස්ථාවක් මේකෙදි සපයන්න පුළුවන්. උදාහරණයක් විදිහට විද්‍යාත්මක සංකල්ප තහවුරු කරන්න අවස්ථාව උදා වෙනවා. සිසුන්ගේ නායකත්ව ගුණ ඉහළ දාන්න අවස්ථාව ලැබෙනවා. විද්‍යා ඉගෙනුම් සංකීර්ණ බවෙන් සිසුන් ඈත් වෙලා ඉන්නවා විද්‍යාව ඉගෙන ගැනීම. එතකොට මේකේ සංකීර්ණ බව සිසුන්ගේ අඩු වෙනවා මේ ප්‍රදර්ශන තුලින්. එහෙම නැත්නම් මේ විශේෂ සමගාමී ක්‍රියා තුලින් දරුවන්ට විවේකයේ අර්ථවත් විදියට ගත කරන්න ඉඩ සලස්වලා දෙනවා. සමාජීය කුසලතා වර්ධනය වෙනවා. සහයෝගීත්වය, පෞරුෂ සංවර්ධනය, නායකත්වය මෙන්න මේවා සංවර්ධනය කරලා දෙනවා. පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී සෞන්දර්යාත්මක වටිනාකමක් එකතු වෙනවා. එතකොට විශේෂ සමගාමී විද්‍යා විශේෂ සමගාමී කටයුතු වලින් දරුවා තුල ඔන්න ඕවා ටික ඉහළ නැංගෙනවා. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විද්‍යාගාර තාක්ෂණය. එතකොට ක්‍රියාකාරකම් පාදකව විද්‍යා විෂය ඉගෙනවිය යුතු කියලා මතයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඉගෙනීම සිදුවන්නේ යමක් කිරීමෙන්. ඒත් එක්කම මූලධර්ම පිළිබඳ අවබෝධයක් පරීක්ෂණයක් කිරීමෙන් ලැබෙනවා. විමර්ශනාත්මක චින්තනයකට ඉඩ සැලසෙනවා. හසුරු කුසලතා වර්ධනය වෙනවා. උපකරණ ක්‍රියාත්මක කිරීම, ඇටවුම් සකස් කිරීම මේකදී අර මනෝචාලක පැත්තට වැඩියෙන් බරක් වෙනවා. විද්‍යාව වාගේ විෂයකට දරුවන් පෙළඹවීම වැඩි වෙනවා. විද්‍යාගාරයට යන එක හින්දා. අස්ථි පද්ධතිය බලන්නම මං ඉස්සර හරිය ආසයි ඇට සැකිල්ල බලන්න. ඇට සැකිල්ල බලන්නම විද්‍යාගාරයට යනවා.
ගිහින් ඉස්සරහින්ම ඇටසැකිල්ල ඉස්සරහින්ම ඉඳ ගන්නවා. මං හරි ආසයි ඇටසැකිල්ලට. එහෙනම් ක්‍රියාකාරකම් පාදකව විද්‍යා විෂය ඉගැන්විය යුත්තේ ඇයි කියන ඒවට හේතු තමයි ඔය ඉදිරිපත් වුනේ. එතකොට විද්‍යාව ඉගැන්වීමේදී විද්‍යාගාර භාවිතයේ අරමුණු මොනවා? කුසලතා වර්ධනයට උදව් වෙනවා. විමර්ශනය සංවිධානයේ වාගේ දේවල් වලට මේක වැදගත් වෙනවා. ඒත් එක්කම සංකල්ප තහවුරු කරන්න උදව් වෙනවා. ගැටලු විසඳීමට විශ්ලේෂණය සංශ්ලේෂණය වාගේ ප්‍රජානන ක්ෂේත්‍ර වර්ධනය වෙනවා මේ විද්‍යාව ගාර භාවිතයේ හින්දා. ඒත් එක්කම විද්‍යාත්මක ක්‍රමය භාවිතයට ඉඩකඩ දීම තුළින් විද්‍යාවේ ස්වභාවයේ තේරුම් ගන්න දරුවට ඉඩ සලස්වනවා. ආකල්ප වර්ධනය. එහෙනම් විද්‍යාගාරය මොන කාර්යයන්ටද උචිත වෙන්න ඕන? ගුරු ආදර්ශන ඉදිරිපත් කරන්න උචිත වෙන්න ඕන. තනිව හෝ කණ්ඩායම් ලෙස ක්‍රියාකාරකම් කරන්න විද්‍යාගාරය උචිත විය යුතුයි. ඒත් එක්කම නිරීක්ෂණ ප්‍රතිඵල සාකච්ඡා කරන ස්ථානයක් වෙන්න ඕන විද්‍යාගාරය. එතකොට විද්‍යාගාරේ මොනවද තියෙන්න ඕන? උපකරණ තියෙන්න ඕන. රසායන ද්‍රව්‍ය තියෙන්න ඕන. යටිතල පහසුකම් ජලය, ආලෝකය, විදුලිය, වාතය සැපීම මේක ස්වභාවික සහ LP ගෑස් එක වර්ග දෙකම තියෙන්න ඕන. උපකරණය හා රසායන ද්‍රව්‍ය ගබඩා කරන රාක්, කබඩ්, මේස, ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා මේෂ, ගුරු ආදර්ශනයේ පවත්වන රවුම් අර කවේක හැඩේ මේසයක්, එහෙම නැත්නම් දිග මේසයක් තියෙන්න ඕන. ගබඩා කාමරයක් තියෙන්න ඕන. සූදානම් කිරීමේ කාමරයක් තියෙන්න ඕන. එතකොට විද්‍යාගාරයේ සැලැස්මක් ගත්තාම හතරැස් කොටුවක් ගත්තාම මේකේ පල්ලෙහැම කාමර දෙකකට වෙන් වෙලා තියෙන්න ඕන. ඒ දෙක ගබඩා කාමරය, සූදානම් කිරීමේ කාමරය. ඊට ඉස්සරහින් ඕපන් ශාලාවේ අර්ධ කවාකාරව ගුරු මේසේ තියෙනවා. ඊට ඒ හැම ගුරු මේසේ ඉස්සරහින් මේස තියෙනවා. මේස සහ පුටු. සියලු දරුවන්ට ගුරුවරයාගේ ඔළුව පේන විදියට, ගුරුවරයාව පේන විදියට මේක සකස් වෙලා තියෙන්න ඕන. එතකොට ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා මේස තියෙන්න ඕන. මැද සින්ක් එකක් තියෙන, යටට රාක තියෙන නිකන් පංචාස්ත්‍ර හැඩේ ශිෂ්‍ය මේස ගොඩාක් යෝග්‍යයි. ඒ දෙකක් එකතු කරලා හැදුවාම දරුවෝ වැඩි පිරිසකට එකිනෙකාට බාධාවකින් තොරව මේක වටා ඉගෙන වැඩ කරන්න පුළුවන්. එතකොට විද්‍යා උපකරණ ගබඩා කිරීම. මේ උපකරණ හා රසායන ද්‍රව්‍ය ගබඩා කරනකොට සලකා බලන්න ඕන සාධක ලක්ෂණ ටිකක් තියෙනවා. සාන්ද්‍රාම්ල වාගේ විෂ රසායන ද්‍රව්‍ය අතුරු දමා ගබඩා කරන්න ඕන. ද්‍රව ලෙස තියෙන විශාල බෝතල් බිමම තියන්න පුළුවන් තරම් HCl බෝතල් එහෙම බිමම තියන්න නැත්නම් වැටිලා බිඳෙන්න පුළුවන්. එකිනෙකට ප්‍රතික්‍රියා කරන ද්‍රව්‍ය ඈත් කරලා තියන්න ඕන. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ආලෝකයෙන් ඈත් කරලා තියන්න. භස්ම වර්ග වීදුරු මූඩි වලින් වහන්න එපා. භස්ම වීදුරු මූඩි වලින් වහපුවම අරින්න බෑ. ඒක හින්දා පොරොප්ප කෑලි ගහලා තියන්න ඒවට. උපරිම උෂ්ණත්වයම උෂ්ණත්වමාන ප්‍රදර්ශනය වනසේ තියන්න ආරක්ෂාව හොඳයි එතකොට. බිත්ති ඇණයක් ගහලා එල්ලලා තියන්න. බින්දෙන උපකරණ කප්පු පුළුන් හරි ඍජු පොම් මත හරි තියන්න. එතකොට විද්‍යා උපකරණ භාවිතය සඳහා උපදෙස් කිව්වහම එක සමාන උපකරණ එකට ගබඩා කරන්න. එකම ක්ෂේත්‍රයේ උපකරණ එකට ගබඩා කරන්න. උෂ්ණත්වමාන එකට ගබඩා කරන්න. රසායනික ද්‍රව්‍ය ආකාරාදී පිළිවෙලට ලේබල් කරලා ගබඩා කරන්න. උපකරණ පහසුවෙන් ගන්න පුළුවන් තැන්වල ගබඩා කරන්න. කබඩ් එක එළියට ඇදලා ඒක ඇතුලේ තියෙන ලාච්චුවේ උපකරණ ගන්න විදිහට ගබඩා කරගන්න එපා. ඒකට විද්‍යාව ඇගීම පවත්න අවස්ථානුව වර්ග දෙකකට අපිට කතා කරන්න පුළුවන්. සම්භවන ඇගීම සහ සම්පින්ඩිත ඇගීම.